හරි රියසල් පේපර් ක්ලාස් එකේ 24 වෙනි ප්‍රශ්න පත්‍රය තමයි අපි සාකච්ඡා කරන්නේ. එහි බලමු අපි අංක 1 ඉඳලා පිළිතුරු. අංක 1 මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ කියන විදිහට පුතේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ ඊටාම පැහැදිලි පිළිතුර තමයි අංක 5. එතකොට අපිට කෙනෙක් කියයි බාහිර පාර්ශවයන් තොරතුරු සැපීම ඒවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අභ්‍යන්තර බාහිර දෙපාර්ශවයේ වෙතම තොරතුරු සැපීම ඒව ගන්න පුළුවන්. නමුත් මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව හොඳින් කියවුවා නම් හරිම පිළිතුර ඉලක්කයටම තක්කයටම දීලා තියෙන්නේ අංක 5. හරි. එතකොට ප්‍රශ්නාංක 2ට පිළිතුර අංක 5 ඒක නම් සරල ප්‍රශ්නයක් කතා කරන්න දෙයක් නෑ. ඊළඟට අපි එමු තුන්වෙනි ප්‍රශ්නේ මුද්‍රණ දෝෂයක් තිබිලා මම හදලා තියෙනවා ඔබට පේනවා ඇති 3.5 ඉලක්කම රුපියල් 1,15,000ක් විය යුතුයි. හොඳයි. එතන කටු වැඩේ හරියට කරගන්න ඕනේ. 3.5 ඔබ VAT සහිත මිල රුපියල් 1,15,000කට වික්කේ. දැන් ඔබ මෙතනදී පිරිවැය ලාභය විකුණුම් මිල VAT 8යි VAT සහිත විකුණුම් මිල ඔන්න ඔය ටික හරියට තේරුම් ගන්න ඕනේ. VAT සහිත විකුණුම් මිල 1,15,000 නම් මෙතන VAT කීයක්ද? VAT සහිත විකුණුම් මිල රුපියල් 1,15,000යි. VAT සහිත විකුණුම් මිල රුපියල් 1,15,000 නම් VAT කීයක්ද? අතර VAT ප්‍රතිශතයේ අභ්‍යාසයේ මුද්‍රණ දෝෂයක් ලියා ගන්න VAT ප්‍රතිශතය 15%යි කියලා. ඒතර 1,15,000 ඇතුලේ VAT තියෙනවා 115න් 15ක්. 15,000යි. ඒ අනුව මෙතන VAT 15,000. එහෙනම් VAT නැතුව විකුණුම් මිල ලක්ෂය. VAT නැතුව විකුණුම් මිල ලක්ෂය. ලාභය ඔබට කියනවා VAT නැතුව විකුණුම් මිල මත 10%. කියන්නේ 10,000. එහෙනම් පිරිවැය 90,000. ඔන්න ඔය ටික පුරව ගන්න ඕනේ. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ පිරිවැය 90,000ක් වූ බඩු තමයි පිරිවැය 90,000ක් වූ බඩු තමයි ඉතින් පිරිවැය 90,000ක් වූ බඩු තමයි ලාභයත් එකතු වෙලා 10,000 වැටුත් එකතු වෙලා 15,000 1,15,000ට වික්කේ. දැන් පුතේ මේ ලාභය කාටද අයිති? මේ ලාභය අයිති අපිට. මේක අයිති මේ VAT අයිති රජයට. ඒතර කොහොමද ඔක සමීකරණයට යන්නේ? ඔක සමීකරණය යන්නේ කොහොමද? බලමු අපි. මෙන්න සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඒතර ඔන්න බලන්න සමීකරණයට යන හැටි. පිරිවැය 90,000ක් වූ බඩු අපි අන්තිමට ණයට වික්කේ 1,15,000කට. ඒකෙන් රජයට දෙන්න ඕනේ අපි 15,000. අපිට එන ලාභය 10,000යි. ඔන්නෝමයි ඒ ගනුදෙනුව සමීකරණයට යන්නේ. පිරිවැය 90,000ක් වූ බඩු අපි අන්තිමට විකුණන්නේ ණයට 1,15,000කට. ඒකෙන් 15,000ක් රජයට වගකීම අපි දෙන්න තියෙන ගාන 10,000 අපේ ලාභයේ හිමිකමට එකතු වෙනවා. ඒතර ඒකේ අනිත් ගනුදෙනුව ආපසු එවීම. ඒතර ආපසු එවීමත් ඔබ තේරුම් ගන්න ඕනේ වගේම සංසිද්ධියක් තියෙන්නේ. ආපසු එවපු බඩුවල පිරිවැය කීයද? ආපසු එවපු බඩුවල හැංගිච්ච ලාභය කීයද? එතකොට විකුණුම් මිල කීයද? එතන VAT 15% ඒක කීයද? VAT එක්ක විකුණුම් මිල කීයද? දැන් එතනත් අර වගේම VAT එක්ක විකුණුම් මිල දීලා තියෙනවා 23,000යි. ඒතර 23,000න් 115න් 15ක් කීයද VAT? 23,000න් 115න් 15ක් VAT කීයද? 3,000. ඒතර VAT 3,000යි. එහෙනම් VAT නැතු විකුණුම් මිල කීයද? 20,000. VAT නැති විකුණුම් මිල 20,000 මත 10%ක් ලාභය තිබිලා තියෙනවා කියන්නේ.
2000. එහෙනම් පිරිවැය කීයද? 18000. දැන් ආපසු යපු බඩුවල එයන් ඔබ තේරුම් ගන්න ඕනේ පිරිවැය 18000යි ආපසු යපු බඩුවල විකුණුම් මිල 23000යි. මේ ලාභය අපේ තිබුණු ලාභය එක නැති වෙනවා ආපසු යවුවම 2000කින්. මේ වැට් වගකීම අයින් වෙලා යනවා 3000කින්. දැන් මේකත් සමීකරණයට කොහොමද දාන්නේ? ඔව්. අර ඉස්සල සමීකරණේ ළඟට මම ගිහිල්ලා දාන්න. කොහොමද දාන්නේ? එතකොට පුතේ 18000ක් පිරිවැය ඔබඩු අපි ළඟට ආපසු එවනවා 23000ක ණය ගැති අපි අයින් වෙලා යනවා අපේ ලාභයෙන් 2000ක් අයින් වෙනවා අපේ වැට් වගකීමෙන් 3000ක් අයින් වෙනවා ත්‍රේ ගනුදෙනුව අරකෙම අනිත් පැත්ත විකුණද්දි මොකද වුනේ ඒකෙම අනිත් පැත්ත 23 වෙනි ගනුදෙනුව දුලීෂි කියන ණය ගැතියගෙන් මුදල් ලැබෙනවා ඒක ලේසි ණය ගැතියගෙන් මුදල් ලැබෙනවා කීයක්ද අපිට රුපියල් 55000 මුදල් වැඩි වෙනවා ණය ගැතිවත්කම අඩු වෙනවා 56000කින් දුන් වට්ටම 1000යි දැන් ඔබට තියෙන්නේ මේ සියල්ලගේම අවසාන සුද්ධ පිළිතුර ගන්න මේ සියල්ලගේම අවසාන සුද්ධ පිළිතුර තමයි අහන්නේ ඒක ගන්න ඕනේ දැන් මේ ටික සුළු කළාම කීයක් දෙන්නේ හිමිකම යටතේ එනවා මේ ටික සුළු කළාම ධන 10000යි ඍණ 2000යි ඍණ 1000යි ඔව් හිමිකම යටතේ කීයක් දෙන්නේ ධන 10000යි ඍණ 2000යි ඍණ 1000යි ඒ කියන්නේ ඍණ ධන 7000 ධන 7000ක් කියලා උත්තරේ තියෙන්නේ හිමිකම යටතේ අංක 3 උත්තරේ අංක 3 උත්තරේ. ඒතර වගකීම් යටතේ ධන 15000යි මෙතන ඍණ 3000. ඒතර ධන 12000යි. වගකීම් යටතේ ධන 12000යි කියලා තියෙන්නේ අංක 3 උත්තරේ. මෙතනත් ඔයා සුළු කරලා බලන්න අංක 3 උත්තරේ දීලා තියෙන ගානේ ධන 19000. හරි? ඒ අනුව උත්තරේ අංක 3. උත්තරේ අංක 3. ඉරියස් සංකීර්ණ ප්‍රශ්නයක් වගේ පේනවා ඇති සමහරුන්ට තුන්වෙනි එකට උත්තරේ අංක 3. ඒනට ඒක හොඳ ප්‍රශ්නයක්. හතරවෙනි එක නම් හරි සරලයි. ඒකේ මූලාශ්‍ර ලේඛන අහන්නේ විකුණද්දී ඉන්වොයිසි ආපසු එවද්දී බැරපත මුදල් ලැබෙද්දී ලදුපත. ඒ අනුව උත්තරේ අංක 1. උත්තරේ අංක 1. ඊළඟට අංක 5 අහන්නේ දුලීෂිගේ පැත්තෙන් මොන ජර්නල්ද අදාළ වෙන්නේ දුලීෂි අපි බඩු වික්කම දුලීෂි ගත්තා ගැනුම් ජර්නලේ ඊට පස්සේ ආපහු හරෝල යවුවනේ නේද ආපසු යවුම් ජර්නලේ ඊට පස්සේ අපිට මුදල් ගෙවුවා මුදල් ගෙවීම් ජර්නලේ යන උත්තරේ අංක 4 උත්තරේ අංක 4 හොඳයි යනු බලන්න පළවෙනි ප්‍රශ්න 5ට ඔබ පිළිතුරු හරියට දාගත්තද කියලා මම යන්න 6 වෙනි ප්‍රශ්නය සිට සාකච්ඡා කරන්නට 6 වෙනි එක බොහොම ජනප්‍රිය ප්‍රශ්නයක් නේද පුතේ අහන්නේ ව්‍යාපාරයේ මුළු වියදම අපි මුළු වියදම ගන්නෙ කොහොමද දල වැටුප ධන ව්‍යාපාරයේ විසින් EPF එකට කරන්න ඕනේ දායකත්වය සහ ETF ඔය තුන එකතු වුණාම කීය දෙන්නේ 1180යි. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. ඊළඟට 7 වෙනි එක EPF වියදම සහ EPF වගකීම වාර්තා කරන ජර්නල් සටහන. ඒතර ඔබට පේනව ඇති EPF කොහොමත් අපේ සේවකයාගෙන් අපි කපන ගාණ වගකීමක් ලෙස බැර වෙන්න ඕනේ. සේවයාගේ ගාණත් වගකීමක් ලෙස බැර වෙන්න. මේ දෙකම යනවා ගෙවිය යුතු EPF ගිණුමට. ඒක ඔබ දන්න සාමාන්‍ය සරල සිද්ධාන්තයක්. මේ සේවකයාගෙන් කපන ගාණක් EPF ගෙවිය යුතු EPF ගිණුමට බැර වෙනවා. සේවයාගේ ගාණත් ගෙවිය යුතු EPF ගිණුමට බැර වෙනවා. ඒ අනුව ගෙවිය යුතු EPF ගිණුමට 250ක් බැර වෙනවා. ඒකෙන් මේ 100 අදාළ වෙන්නේ ඇත්තටම වැටුප් හරහා
මේ 150 අදාළ වෙන්නේ ඉතිය වියදම හරහා. ඒ අනුව පිළිතුරු ඊටාම පැහැදිලි අංක 4. අංක 4. ඊළඟ අංක 8 එක straight forward question එක. අංක 4. අංක 9ත් straight forward question එකක්. ඒවයි පැහැදිලි කරන්න දේවල් නෑ පුතේ. ඔබ බොහොම විභාගයේ පෙනෙන තෙක් මානේ ඉන්නේ මේවා දන්න සරල දේවල්. අංක 5. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ ඔබ දන්නවා පොඩි වෙළඳ ගිණුමක් වගේ එකක් අපි හදාගෙනනේ උත්තරේ ගන්නෙ. නේද පුතේ? පොඩි වෙළඳ ගිණුමක් වගේ එකක් හදාගෙනනේ අපි ඔතනදී උත්තරේ ගන්නෙ. ඒතර ආරම්භක තොගය 3000යි. ගැනුම් 6100යි. ආපසු විකුණුම් වලින් අඩු වෙන එක විකුණුම් ඔන්න ආපසු ඒතර සැබෑ විකුණුම් 10000. මේ තියෙන විකුණුම් මේ හරිය තියෙන විකුණුම් පිරිවැයව දන්නවනේ. මේක කොහොමද කරන්න වෙන්නේ පොඩි වෙළඳ ගිණුමක් හදාගෙන කියලා ඔබ දන්නවා. එතකොට ආරම්භක තොගයයි ගැනුමුයි 9100න් ආපසු යවුම් 100ක් තියෙනවා. ඒක අඩු වුණාම 9000යි. ඒතර අග තොගය තමයි දැන් විනාශ වෙන්නේ. ඒක තමයි අහන්නේ කීයද කියලා. ඒතර දල ලාභය පුරව ගන්න පුළුවන් පුතේ. දල ලාභය පිරිවැය මත 100න් 25. ඒතර මේ දෙන විකුණුම් මිලනේ. ඒතර විකුණුම් මිල මත ලාභය 125න් 25. පිරිවැය මත නම් ලාභය 100න් 25ක් මේ දෙන විකුණුම් මිලනේ. ඒතර විකුණුම් මිල මත ලාභය 125න් 25. රුපියල් 2000. දල ලාභය 2000 නම් මෙතන පිරිවැය 8000. මෙතන පිරිවැය 8000 නම් විනාශ වෙලා තියෙන්නේ 1000ක බඩු. විනාශ වෙලා තියෙන්නේ 1000ක බඩු. ඒ කියන්නේ උත්තරේ අංක 3. 10ට පිළිතුර අංකය 10ට පිළිතුර අංකය 3. දැන් බලන්න පුතේ ටිකේ පිළිතුරු හරිද කියලා. හරි අපි එහෙනම් ඊළඟට යමු 11 ඉඳලා සාකච්ඡාවට. පුතේ 11 වෙනි එකේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා හදාගන්න හදපු නැති අය 11 දෙවනි වරද රුපියල් 48000ක් නෙමෙයි ඒක 135000ක් වෙන්න ඕනේ දෙවනි වරද 135000. හොඳයි ඒකේ කටුවැඩේ ඔබ දන්නවා පොඩි අවිනිශ්චිත ගිණුමක් ගහලා බලන්න ඕනේ මෙතෙන්නේ අවිනිශ්චිත ගිණුම ගහලා බලන්න පළවෙනි වරද මුදල් ගෙවීම් ජර්නලයේ ගැනුම් තීරුවේ එකතුව 6,50,000. පොදු ලෙජරේ මුදල් පාලන ගිණුමේ විතරයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ හරින යන්න ඕනේ අවිනිශ්චිත බැර ගැනුම් හර වෙන්න ඕනේ. නේද? ගැනුම් ගිණුමට ගිහිල්ලාම නැහැ. ගැනුම් හර අවිනිශ්චිත බැර 6,50,000. දෙවෙනි වරදී අපි ඉලක්කම හැදුවා. ඒකේ වැටෙනවා 1,35,000න් 108න් 10,000. ඒතර ඒක මුළුමනින්ම විකුණුම් ගිණුමට දාලා. එහෙනම් විකුණුම් හර 10,000යි වැඩ බැර 10,000. ඒක අවිනිශ්චිත ගිණුමට සම්බන්ධ නැහැ. විකුණුම් හර 10,000යි වැඩ බැර 10,000යි. තුන්වෙනි එක ලද වට්ටම් බැර දුන් වට්ටම් බැර අවිනිශ්චිත හර 10,000. ලද වට්ටම් බැර 5,000යි දුන් වට්ටම් බැර 5,000යි අවිනිශ්චිත හර 10,000යි. හතරවෙනි එක කල්බදු ණය හිමි හර ඒ වගේ දෙගුණයක් යන්න ඕනේ 75,000යි අවිනිශ්චිත බැර 75,000යි. කල්බදු ණය හිමියට හරණ වෙන්න ඕනේ. එයා බැර පැත්තට දාලා. ඒත් දෙගුණයක් ඉන්න ඕනේ. කල්බදු ණය හිමි හර 75,000යි
අවිනිශ්චිත බැර 75. දැන් බලන්න එන අවිනිශ්චිත ගිණුමේ ශේෂය කීයද එන්නේ කියලා. මේ පැත්තේ නම් පුතේ 7,25,000යි. එහෙනම් මෙතන උත්තරේ එන්න ඕනේ කීයක්ද? 7,15,000. එන උත්තරේ අංක 5. 11 වෙනි එකට උත්තරේ 5. 12 වෙනි එකේ අහන්නේ ලාභයට වූ බලපෑම. එතන බලන්න ඕනි පුතේ පළවෙනි වරද ගැනුම් හර අවිනිශ්චිත බැර. එහෙනම් ගැනුම් හර කියන්නේ ලාලා හරනේ. ලාභෙන් අඩු වෙනවා. මෙන්න පළවෙනි වරද. දෙවෙනි වරද විකුණුම් හර වැඩ බැර. එහෙනම් ලාභෙන් අඩු වෙනවා 10,000. දෙවෙනි වරද මෙන්න. විකුණුම් හර කියන්නේ ලාලා හර වැඩ බැර. එහෙනම් ලාභෙන් අඩු වෙනවා 10,000. තුන්වෙනි වරද අවිනිශ්චිත හර ලද වට්ටම් දුන් වට්ටම් බැර කියලා යන්නේ. එහෙනම් ලාභෙට එකතු වෙනවා 5000වත් එකක්. ලාභෙට එකතු වෙනවා 5000වත් එකක්. ඇයි ලද වට්ටම් බැර ලාලා බැර. දුන් වට්ටම් බැර ලාලා බැර. ලාභෙට එකතු වෙනවා 10,000. හතරවෙනි වරද කොහොමද ලාභෙට බලපාන්නේ? ඒ අනුව උත්තරේ එන්නේ 6,50,000කින් අඩු වේ. මේක වඩා සරල ප්‍රශ්න ඕන ළමයට තේරෙන බොහොම සරල ප්‍රශ්නයක්. නේද? එහෙනම් උත්තරේ කීයද පුතේ එන්නේ? අංක 1. අංක 1. අංක 13ට නම් පොඩි නිෂ්පාදන ගිණුමක් වගේ එකක් ඇඳගත්තම ඔබට උත්තරේ එනවා කොහොමද? අංක 3. අංක 13ට පොඩි නිෂ්පාදන ගිණුමක් ගහලා බලන්න තියෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. ඒක ඔබට තේරෙනවා. අංක 3. අංක 14ට පිළිතුර සමාජික මුදල් ආදායම කොහොමද ඉතින් එන්නේ? රුපියල් 500 ගානේ 100 දෙනෙක්ගෙන් 50,000යි. රුපියල් 500 ගානේ 100 දෙනෙක්ගෙන් කොහොමත් ආදායම එන්නේ රුපියල් 50,000යි. ඒක ඉතින් අහන්න දෙයක් නෙමෙයි. හැබැයි ඊටු ටික ගන්න නම් ඔබ සමාජික මුදල් ගිණුමක් ඇඳ ගන්න ඕනේ. ඉතින් සමාජික මුදල් ගිණුම. මේ වසරේ ආදායම මේ පැත්තට එනවා 50,000. එතකොට මුදලින් ලැබුණු 42,000 මේ පැත්තට එනවා. අග කලින් ලැබූ 6,000යි මුල කලින් ලැබූ 2,000යි එනවා. ඔබෙන් අහන්නේ අග දිනට හිඟේ. කියන්නේ මෙන්න මෙතන කීයක් දෙන්නේ කියලා. කීයද පුතේ එන්නේ මෙතන? එකතුව නම් 56,000. මෙතන එන්නේ කීයද? ඒක 12,000. නේද පුතේ? ඒ අනුව උත්තරේ අංක 3. උත්තරේ අංක 3. වර්ෂයේ ආදායම නම් 50,000යි. අග දිනට හිඟේ එන්නේ නම් 12,000යි. උත්තරේ අංක 3. පාලස්වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කපා ගන්න. ඒකේ අර ගැනිලි පොලි කියලා තියෙන්නේ. ඒව දැන් සිලබස් එකේ නැති නිසා ඒ ගැනිලි පොලි කියන හරිය ඕනේ එක කපලා දාන්න. කොහොමද ඒක පිළිතුරට බලපාන්නේ? ප්‍රශ්නේ අහන්නේ මුළු ප්‍රාග්ධනයේ 13 ලක්ෂයක් නම් එක් එක් කවුල් කරුවගේ ප්‍රාග්ධනය. ඒක පොලිය දිහා බැලුවම තේරෙනවා. පොලිය තියෙන්නේ 30,000යි 20,000යි 15,000යි නේ. එතකොට අපි කොහොමත් ප්‍රාර්ථන පොලි දෙන්නේ තුන් දෙනාටම එක අනුපාතයන්නේ නේද? ප්‍රාර්ථන පොලිය 10%ක් හරි 12ක් හරි කීයක් හරි දෙන්නේ තුන් දෙනාටම එක ගානනේ අනුපාතයක් ලෙස. ඒ අනුව ඔබ ප්‍රාර්ථන පොලියේ අනුපාතය හදාගන්නකො කෙටි කරලා 30,000ට 20,000ට 15,000 කියන්නේ 6ට 4ට 3 6ට 4ට 3. ඒතර 13 ලක්ෂය 6ට 4ට 3 අනුපාතයට බෙදුවාම ප්‍රාග්ධනයේ තිබිලා තියෙන්නේ 6 ලක්ෂයයි 4 ලක්ෂයයි 3 ලක්ෂයයි. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. ඒක නම් මහා බොළඳ ප්‍රශ්නයක්. හොඳයි. බලන්න ඔබේ 11 සිට 15 දක්වා මෙන්න මේ පිළිතුරුද තියෙන්නේ කියලා ලකුණු 4 ගානේ දාගෙන ඉන්න. හරි.
16 එකේ ඉපයූ ලාභය හොයාගන්න නම් ඔබ දන්නවා මේ වගේ ප්‍රශ්න බොහොම ජනප්‍රියයි විභාගයේදී. පොඩි ජංගම ගිණුමක් හදා ගන්න ඕනේ. මේ වගේ ජංගම ගිණුම සමුදි නෙත්මි. ජංගම ගිණුමේ මුල ශේෂ දීලා තියෙනවා 460යි 400යි. අගශේෂ දීලා තියෙනවා 1060යි 950. අංක එකේ කියන විදියට හවුල් වේතනයක් ඇවිල්ලා තියෙනවා මෙතන 360යි 224යි හවුල් වේතන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මුදලින් ගෙවූ වේතන තියෙනවා 100යි 50යි. මෙතන මුදලින් ගෙවූ වේතන 100යි 50යි. එතකොට මේ ගිණුමේ වෙනස තමයි ලාභ කොටස්. මේ ගිණුමේ වෙනස ගන්න ඒ තමයි ලාභ කොටස්. මෙතන එකතුව 1160යි නේ පුතේ. 1160. එහෙනම් මෙයාගේ ලාභ කොටස් කීයද තිබිලා තියෙන වෙනස? 340යි. මෙයාගේ ලාභ කොටස් තිබිලා තියෙන වෙනස 340යි. මෙතන එකතුව 1000යි නේ පුතේ. එහෙනම් ලාභ කොටස් මෙයාගේ තිබිලා තියෙන කීයද වෙනස? 376යි. එහෙනම් අහන්නේ ලාභයනේ. ලාභය කියන්නේ මෙන්න මේ ඔක්කොම එකතු කරන්න. ලාභ කොටසුයි හවුල් වේතනයි ප්‍රාග්ධන පොලි නෑ නේ ඒවා තිබුණා ඔක්කොම එකතු කරන්න. මේ ඔක්කොම එකතු වුණාම තමයි ලාභය එන්නේ. ලාභ කොටසුයි හවුල් වේතනයි ප්‍රාග්ධන පොලි තිබුණේ නෑනේ තිබුණා ඒකත් එකතු කරන්න. ආයනු මේ ටික එකතු කළාම කීයද පුතේ ලාභය එන්නේ? රුපියල් 13 ලක්ෂයක් මේ ටික එකතු කළාම ලාභය. රුපියල් 13 ලක්ෂයක්. ඒ අනුව උත්තරය අංක 3. 16ට පිළිතුර අංකය 3. 17 කීර්තිනාම කොටස දීලා මුළු වගේ අහන්නේ. ඔබ දන්නවා ඉතින් කීර්තිනාම කොටස දුන්නහම 80000යි කියලා. කීර්තිනාම කොටස දුන්නම 80000යි කියලා මුළු වගේට අපි x කියලා දාගන්නවා. ඒතර කොටස සමානයි මුළු වගයෙන් ඔය නව හවුල්කරුගේ ලාභ පංගුව 8න් 1යි. දැන් මේක සුළු කළාම මුළු කීර්තිනාමය එනවා 6,40,000. මුළු කීර්තිනාමය එනවා මේක සුළු කළාම 6,40,000. යනු උත්තරේ අංකය 4. උත්තරේ අංකය 4. ඊළඟට 18 ඵලදායි ජීව කාලයේ වෙනස් වීම ඇත්ත වශයෙන්ම මේ වර්ෂයේ ඉඳලා ඉදිරියට ගලපන්නේ උත්තරේ අංක 2. ඔබ ඒක දන්නවා. LKAS 8 බලපෑම ඔකට තියෙන්නේ ගිණුම් කරන ඇස්සමෙන්තු වෙනස් වීමකදී අපි කරන ට්‍රීට්මන්ට් එක මේ අවුරුද්දේ ඉඳලා ඉදිරියට ගලපන එක. ඒ අනුව උත්තරේ අංක 2. 19 අහන්නේ ඉඩමේ පිරිවැය. ඉඩමේ පිරිවැය ගන්නකොට පුතේ මොනවාද ගත්තේ? 4000 ගත්තා ගැනුම් මිල, 200 ගත්තා පැරණි ගොඩනැගිල්ල ඉවත් කිරීම, ආය 200ක් ගත්තා වෘත්තීය ගාස්තු, 250 ගත්තා ඉඩම සකස් කිරීම. ඔය වාර්ෂික නඩත්තු කොහොමද ගන්නෙ? ඒතර මේ ටිකෙන් 50ක් අපිට හම්බුණානේ නේද? ඒ 50න් කළාම උත්තරේ එන්නේ 4600ක් කියලා. නිතර පුරුදු වෙන ප්‍රශ්න අපේ පුතාලා දැන් ඕවා අපි YouTube හරහා සෑහෙන කරලා දුන්නා මේ වගේ දේවල්. යන උත්තරේ අංක 4. 20 වෙනි ප්‍රශ්නේ පොඩි ඉවත් කිරීමේ ගිණුමක් ගහලත් ඔයාලට ගන්න පුළුවන්. අලාභේ එන්නේ රුපියල් 10000ක් කියලා. පොඩි ඉවත් කිරීමේ ගිණුමක් ගහලත් ඔයාලට අලාභේ හොයන්න පුළුවන්. නේද පුතේ? මෙතන ඉවත් කිරීමේ ගිණුම. මේ පැත්තට එනවා පිරිවැය. මේ පැත්තට එනවා සමුච්චිත ෂෙයා සහ විකුණා ලද මුදල. දැන් ඕක වෙනස බලන්න 10000ක අලාභයක් එන්නේ. හරි? මේ තියෙන පුතේ වෙනස හරියටම 10000ක අලාභය. ඒ නිසයි මම උත්තරේ අංක 4 කියලා කිව්වේ.
හොඳයි එහෙනම් බලන්න 16 ඉඳලා 20 දක්වා ඔබේ පිළිතුරු කොහොමද හරිද කියලා බලන්න මේ ටික. හරි 21ටයි 22ටයි උත්තර දෙන්න පොඩි හිමිකම වෙනස් වීම පිළිබඳ ප්‍රකාශනයක් වගේ එකක් වන වෙනවා ඔබට ස්කන්ධ ප්‍රකාශනය වගේ එකක්. මේ තියෙන්නේ සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධනය. මේ තියෙන්නේ ප්‍රත්‍යාගන සංචිතය. මේ තියෙන්නේ රඳවාගත් ඉපයි. ඒතර මුල ශේෂ තියෙනවා සාකෝ නම් 5000යි ප්‍රත්‍ය සංචිත නෑ රඳවාගත් ඉපයි 3000. වර්ෂය තුල ගෙවූ ලාභාංශ 200 රඳවාගත් ඉපයුම් වලින් අඩු වෙනවා. රඳවාගත් ඉපයුම් යොදා ගනිමින් සංචිත ප්‍රාග්ධනයක් කර ඇත කියනවා. ඒක ගාන දීලා නෑ. අපි එකට පොඩි කොටුවක් දාගමු. සංචිත ප්‍රාග්ධනයක් කළාලු මෙතනින් අඩු වෙලා මෙතනට එකතු වෙනවා. ඒක දීලා නෑ. හරි? රුපියල් 200ක හිමිකම් නිකුතුවක් කරලා තියෙනවලු. ඒක සාකෝට එකතු වෙනවා 200. අංක 3 2023 දින ඉඩම දෙවන වරට ප්‍රත්‍යානය කර තිබූ අතර පෙර වර්ෂයේ ඉඩම ප්‍රත්‍යාගනයේ 1200ක අලාභයක් වාර්තා වෙලා. දැන් පෙර වර්ෂයේ අලාභයක් වාර්තා වෙලා 1200ක දැන් ප්‍රත්‍යාගන සංචිත තීරුවට 1000ක් එන්නේ මොකද? මේ අවුරුද්දේ 2200ක් ලාභේ තියෙන්නේ. මේ ගිය අවුරුද්දේ අලාභේ 1200යි. අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ලාභයක් තිබිලා තියෙනවා 2200ක. ඒ නිසා තමයි ඒ 1200 හිලව් වෙලා තව 1000ක් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. තව 1000ක් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසායි. ඒක ඔබට පේනවා ඇති ප්‍රත්‍ය සංචිත මුල බිඳුවයි අග 1000යි කියන්නේ 1000ක් මෙතනට ඇවිල්ලා තියෙනවා. පෙර අලාභයක් වුණාට 1200ක මේ අවුරුද්දේ 2200ක ලාභයක් තිබිලා තියෙනවා. ඒකෙන් ඔයා දන්නවා 1200 හිලව් වුණාම 1000 එනවා ප්‍රත්‍යාන සංචිත තීරුවට. හොඳයි. හතරවෙනි එකේ කියනවා ආදායම් බදු පෙරලාභයෙන් හතරෙන් එකක්. හොඳයි. මෙතන දැන් අගශේෂ අපිට දුන්නනේ පුතේ. නේද? මෙතන අගශේෂය 5400යි. මෙතන අගශේෂය 1000යි. නේද? මෙතන අගශේෂය 3800යි. එතකොට පැහැදිලිවම ඔබට මෙන්න මේ සංචිත ප්‍රාග්ධනයේ වෙච්ච ගන්න හිතා ගන්න පුළුවන්. නේද? මෙතන 5400ක් එන්නේ නම් මෙතන 5400ක් එන්නේ නම් මෙතනට තව අඩු 200යි. සංචිත ප්‍රාග්ධනයෙන් එකතු වෙලා තියෙනවා 200ක්. එහෙනම් මෙතනින් 200 අඩු වෙලා සංචිත ප්‍රාග්ධනයෙන් එකතු වෙලා තියෙනවා 200ක්. එහෙනම් දැන් ඔබට හිතා ගන්න පුළුවන් වර්ෂයේ ලාභය කීයද කියලා. නේද පුතේ? වර්ෂයේ ලාභය කීයද මෙතනට ඇවිල්ලා තියෙන්නේ එතකොට? දැන් මේ 3000න් මේ 200ක් ගිහිල්ලා මේ 200ක් ගියාම 2600යි. 2600 3800 දක්වා එන්න නම් වර්ෂයේ ලාභය තිබිලා තියෙනවා 1200ක්. වර්ෂයේ ලාභය තිබිලා තියෙනවා 1200ක්. වර්ෂයේ ලාභය තිබිලා තියෙනවා 1200. හරි? එහෙනම් අහන්නේ වර්ෂයේ ලාභය 1200යි කියන්නේ බදු පසු ලාභය. වර්ෂයේ ලාභය 1200 කියන්නේ බදු පසු ලාභය. ඒතර බදු පෙර ලාභයෙන් හතරෙන් එකක් නේ ආදායම් බදු. මේ බදු පසු ලාභයනේ. එහෙනම් බදු පසු ලාභයෙන් තුනෙන් එකක් ආදායම් බද්ද වෙනවා. ඒක ගණිතයෙන් ඔබ තේරුම් ගන්න ඕනේ. බදු පෙර ලාභයෙන් හතරෙන් එකක් නම් ආදායම් බද්ද. මේ මොකද්ද මේ? මේ ඇවිල්ලා බදු පසු ලාභයනේ. එහෙනම් බදු පසු ලාභයෙන් තුනෙන් එකක් තමයි ආදායම්. එහෙනම් ආදායම් බද්ද තිබිලා තියෙන්නේ 4 ලක්ෂයක්. එහෙනම් බදු පෙර ලාභය තිබිලා තියෙන්නේ කීයක්ද? බදු පෙර ලාභය තිබිලා තියෙනවා යනුව 16 ලක්ෂයක්. එහෙනම් 21 වෙනි ප්‍රශ්නේ අහන්නේ බදු පෙර ලාභය කීයද කියලා 16 ලක්ෂයයි. උත්තරය අංක 5. උත්තරය අංක 5.
21ට 5. 22 අහන්නේ වෙනත් විස්තීර්ණ ආදායම. මේ තියෙන වෙනත් විස්තීර්ණ ආදායමෙන් එන ගානනේ පුතේ. කො මේ තියෙන වෙනත් විස්තීර්ණ ආදායමෙන් එන ගානනේ. මේ තියෙන වර්ෂයේ ලාභේනේ. ඒ අනුව වෙනත් විස්තීර්ණ ආදායමේ තිබිලා තියෙන්නේ මේ ගාන 1000යි. ඒතර මුළු විස්තීර්ණ ආදායම කියන්නේ මේ දෙකට. මුළු විස්තීර්ණ ආදායම කියන්නේ මේ දෙකට. 2200. ඒ අනුව උත්තරේ අංක 1. උත්තරේ අංක 1. 22ට උත්තරේ 1. ඊළඟ 23. 23 ගන්න ඔබ පොඩි වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශන පොඩි කොටසක් කරගන්න ඕනේ. නේද පුතේ? ඕකේ ලාභය තියෙන්නේ 1200න් 700ක් ගියාම 500යිනේ ලාභය. අර වක්‍ර ක්‍රමයේදී අපි ගාන හදන විදිය මතකනේ. ශේකතු කරන්න 200ක්. ශේකතු කරන්න 200ක්. මෝටරත විකිණීමේ ලාභය අඩු කරන්න 75. මොනත විකිණීමේ ලාභය අඩු කරන්න 75. ඊට අමතරව තොගේ වැඩිවීමනේ අඩු කරන්න 350. ඔබ දන්නවා කාරක ප්‍රාප්ත ගැලපීමේදී තොගේ වැඩිවීම අඩු කරනවා 350. ණයගැතිය අඩුවීම වැඩි කරනවා 100. ණය හිමියෝ වැඩිවීම වැඩි කරනවා 75. හරි? එතකොට මේ ටික සුළු කළාම කීයක් දෙන්නේ? මම යලි කියන්නම් වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශන හදද්දී ඔබ ලැබූ දැනුම වැදගත්. මෙතන ලාභය. මේ එකතු කළා ෂෙයා. මේ අඩු කළා මෝටරත විකිණීමේ ලාභය. මේ ටික කාරක ප්‍රාධාන්‍ය ගැලපේ. තොගේ වැඩි වෙලා නිසා අඩු කළා 350. ණයගැතිය අඩු වෙලා නිසා වැඩි කළා 100කි. ණයහිමියෝ වැඩි වෙලා නිසා වැඩි කළා 75කි. ඔය ටික සුළු කළාම කීයද පුතේ? 450. 4,50,000. 4,50,000. ඒ අනුව උත්තරේ අංක 5. උත්තරේ අංක 5. 23ට පිළිතුර 5. 24 පොඩි මුද්‍රණ දෝෂයක් හදාගන්න. දෙවැනි පිළිතුරේ වාර්තා කරන දිනට පැවති තත්ත්වයන්ට සාක්ෂි සපයන සිද්ධි. ඒක නොසපයන කියලා තියෙන්නේ. සපයන කියලා හදාගන්න කිව්වා මම. හරි. ඒ අනුව උත්තරේ අංක 2. 24ට උත්තරේ අංක 2. 25 කරන්න නම් ඔබ දන්නවා ඇත්තටම ඔබ ළඟ යලි ඇනවුම් මට්ටම තියෙන්නම ඕනේ. යලි ඇනවුම් මට්ටම තියෙන්න නම් උපරිම තොග මට්ටම සහ උපරිම පොරොත්තු කාලය තියෙනවා. දැන් සාමාන්‍ය තොග පරිභෝජනයේ 80 නම් සාමාන්‍ය තොග පරිභෝජනයේ 80 නම් පුතේ 80 සමානයි අවම තොග පරිභෝජනයයි උපරිම තොග පරිභෝජනය අපි x කියමුකෝ. එකතු කරලා දෙකෙන් බෙදුවම එන ගාන. ඒ අනුව උපරිම තොග පරිභෝජනය ලියා ගන්න ඕනේ. එතකොට පේපර් එකේ 120යි. අය අපිට මොනවා නැතත් උපරිම තොග පරිභෝජනයේ උපරිම පොරොත්තු කාලය ඕනෙමනේ. යලි යනෝම් මට්ටම නැතුව ගාන දාන්න බෑනේ. හරි. ඒතර උපරිම තොග පරිභෝජනයේ ඔන්නාව 120යි. උපරිම පොරොත්තු කාලයත් හොයාගන්න. සාමාන්‍ය පොරොත්තු කාලය 5යි නම් 5 සමානයි අවම පොරොත්තු කාලය ධන උපරිම පොරොත්තු කාලය x කියමුකෝ බෙදීම 2. ඒතර සුළු කළාම එනවා x කීයක් කියලාද? 7යි. 7යි. ඔන්න උපරිම පොරොත්තු කාලයක් ආව 7යි. ඒතර උපරිම තොග පරිභෝජනය වැඩි කිරීම උපරිම පොරොත්තු කාලය. අපි ඒකට කියන්නේ යලි යනෝම් මට්ටම. මේක ඕනෙමයි ගාන හදන්න. 840ක්. මේකෙන් වැඩි කරලා ගන්න අපිට ඕනෙමයි යලි යනෝම් මට්ටම 840. දැන් සූත්‍රයට දාලා ගන්න උපරිම තොග මට්ටම සමානයි යලි යනෝම් මට්ටම ඍණ අවම තොග පරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය. අවම තොග පරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය ධන
යලි ඇනෝ ප්‍රමාණය මේ තියෙන්නේ උප්පරිම තොග මට්ටම. කීයද පුතේ මේක සුළු කළාම එන්නේ 1000ක්. උපරිම තොග මට්ටමේ උත්තරේ එන්නේ 1000යි. ඒ අවම තොග මට්ටම සූත්‍රය මතකයිද? අවම තොග මට්ටම සමානයි යලි ඇනෝ මට්ටම ඍණ සාමාන්‍ය තොග පරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය. සාමාන්‍ය තොග පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය. යනු මේක සුළු කළාම එන්නේ කීයද පුතේ? 440යි. 1000යි 440යි කියන්නේ උත්තරේ අංක 1. උත්තරේ අංක 1. 25ට උත්තරේ අංක 1. බලන්න පුතේ මේ ටික හරිද කියලා. විසි හයවෙනි එකේ පුතේ ආර්ථික ඇණුම් ප්‍රමාණය සූත්‍ර දාලා ඔබ ගන්න ඇති 2යි D කියන්නේ මාසයක අවශ්‍යතාවය නිදීලා තියෙන පුතේ 1250. එතකොට D කියලා මෙතනට ගන්න 1250ව 12 15000යි. CO දීලා තියෙනවා. බෙදීම CH ගන්නේ රුපියල් 20න් 10%ක්. ඒ කියන්නේ රුපියල් 2යි. මේකේ වර්ගමූලය හෙව්වාම පුතාට එනවා 2,02,50,000 වර්ගමූලය 1500යි. උත්තරේ අංක 2. උත්තරේ 2. 27ට උත්තරය ජංගම අනුපාතයේ ජංගමවත්කම් තියෙනවා පුතේ. තොගය ණය ගැතියෝ පෙර ගෙවීම් මුදල් ඔය ඔක්කොම රුපියල් 2,40,000. ජංගම වගකීම් තියෙන එකම එකයි 1,20,000. ජංගම අනුපාතය 2ට 1යි. ඒ කියන්නේ 2යි. ශ්‍රේණික අනුපාතයේදී තොගේ අතාරිනවා පෙර ගෙවීම අතාරිනවා. තොගයයි පෙර ගෙවීම අතාරියම තව තියෙනවා ද්‍රවශීලවත්කම් 1,06,000. 1,06,000. එක බෙදුවා ජංගම වගකීම 1,20,000යි. 0.88ක්. ඒ කියන්නේ 9ක් වගේ ගානක් තමයි. 0.88 කියන්නේ 9ක් වගේ උත්තරයක්. ඒතර උත්තරේ අංක 5. උත්තරේ අංක 5. 28ට උත්තරේ අංක 2. ඒක නිකන් සාමාන්‍ය දැනුමෙන් කරන්න තියෙන එක. උත්තරේ අංක 2. 29ට එමු. 29 අහන්නේ අසම්භාව්‍ය වගකීමක් ඇතිවීමට හේතු වේද? දැන් කැපිටල් එක කොහොමත් ගන්න බෑ දැන් වන්දි ගෙවන්න එකඟ වෙලානේ. ඒතර අසම්භාව්‍ය වගකීමක් වෙන්නේ නැහැ නේ. අසම්භාව්‍ය වගකීමක් ඇත්තටම වර්තමාන බැඳීමක් නැහැ. විය හැකියි. විය හැකි. නමුත් වර්තමාන බැඳීමක් ඇත්තටම තියලා නැහැ. එස කැපිටල් එක කොහොමත් ගන්න බෑ. කැපිටල් B නම් ගන්න පුළුවන්. කැපිටල් C කොහොමත් ගන්න බෑ. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. අංක 30 පොදු කාර්ය පෙරේවැය ඔබ දන්නවා ක්‍රියා පිළිවෙත අනුව ඉස්සල්ලා මෙතන තියෙන ඒවායින් සිම්පල් A ප්‍රතිපාදනය ඊළඟට එන්නේ සිම්පල් C විභාජනය ඊළඟට එන්නේ සිම්පල් D නැවත විභාජනය ඊළඟට සිම්පල් B අන්තර්ගාහණය. උත්තරේ අංක 3. 30ට උත්තරේ අංක 3. තිස්සකේ ප්‍රශ්නේ හොඳට කියවන්න. මූල්‍ය ගිණුම්කරණයේ කාර්යභාරය සම්බන්ධයෙන් තමයි අහන්නේ. ඒතර කැපිටල් A මූල්‍ය ගිණුම්කරණයේ කාර්යභාරය සම්බන්ධයෙන් ඇත්තටම නිවැරදි. ඇල්මැති පාර්ශවයන්ට ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර හැමෝටම නේද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන මගින් තොරතුරු ලබා දෙනවා. ඒක ඉතින් ස්ථීරවම සත්‍යයි. සත්‍යයි. කැපිටල් B පුතේ මූල්‍ය ගිණුම්කරණයේ පැත්තෙන් හොඳයි. සමාගම කොටස් හිමියන් අභ්‍යන්තර පාර්ශවයක් ලෙස හඳුනා ගන්නවද? නෑ නේද පුතේ? කොටස් හිමියෝ සාමාන්‍යයෙන් අපි ගන්නේ බාහිර පාර්ශවයක් ලෙස. ඒ කියන්නේ අපි කියන්නේ කොටස් කරුවන් සඳහා පිළිල කරන අවසාන ගිණුම් වලට බාහිර අවශ්‍යතාවය සඳහා පිළිල කරන අවසාන ගිණුම් කියලා කියන්නේ. අභ්‍යන්තර නෙමෙයිනේ. ඒතර අසත්‍යයි. කැපිටල් C
ඇල්මැති පාර්ශවයන් අභ්‍යන්තර පාර්ශවයන්ද බාහිර පාර්ශවයන්ද ලෙස වර්ග කරන්නේ කළමනාකරන තොරතුරු වලට පිවිසීමට ඇති හැකියාව මතයි. ඔව්. කළමනාකරන තොරතුරු වලට පිවිසෙන්න පුළුවන් නම් එයා අභ්‍යන්තර තමයි. පිවිසෙන්න බැරි නම් එයා බාහිර තමයි. ඉතින් ඒක අහන්න දෙයක් නෙමෙයි. ඒක සත්‍යයි. කැපිටල් D අතීත තොරතුරු සපයා එකත් සත්‍යයි. එකත් සත්‍යයි. ඒතර සත්‍යයි අසත්‍යයි සත්‍යයි සත්‍යයි. 32ට එමු පුතේ. මේවට ලකුණු දාන්න දන්නව නේද? මෙච්චර වෙලා ප්‍රශ්නාංක 1 ඉඳලා 30 වෙනකම්. ලකුණු 4 ගානේ ආවොත් ආවා ගියොත් ගියා. දැන් මේකටත් ලකුණු 4ක් දාන්න 1 ඒව 4ක්. පරිම 4යි ඔක්කොටම එන්නේ. එතකොට 200ක් ඈ. ඒවා ඉතින් දැන් සෑහෙන ප්‍රශ්න පත්‍ර කරලානේ අපේ දරුවෝ තියෙන්නේ. හරි. 32 කැපිටල් A පොඩි මුද්‍රණ දෝෂයක් හදාගන්න ව්‍යාපාරයේ ඉදිරි කාල පරිච්ඡේදය සඳහා රුපියල් 10000ක ආදායමක් ලැබුණොත් ඒක ඇත්තටම ආදායමක් නෙමෙයි ඒක වගකීමක් නේද? හිමිකමට බලපෑමක් නොවේ. වෙනස් නොවේ. කැපිටල් B හිමිකම මොකද වෙන්නේ? සංචිත ප්‍රාග්ධනිත කරද්දී මතකද? සංචිතය අඩු වෙලා ප්‍රාධනය වැඩි වෙනවා. ඒ කියන්නේ හිමිකමට අන්තිමට වෙනසක් වෙන්නේ නැහැ. හිමිකම වැඩිත් වෙනවා අඩුත් වෙනවා. වෙනසක් නොවේ එතකොට. කැපිටල් C ණය හිමියෙක් අපෙන් පමාපොලි අය කරනකොට ඒක අපිට වියදමක් නෙපතේ. ඒතර හිමිකම අඩුවේ. කැපිටල් D පොඩ්ඩ හදාගන්න printing mistake එකක්. හවුල් ව්‍යාපාරයක කීර්ති නාමය 8 ලක්ෂයේ ප්‍රාග්ධන ගිණුමේ ගැලපුවාම පුතේ 8 ලක්ෂයේ හර පැත්තටත් එනවා බැර පැත්තටත් එනවා. එතකොට හිමිකමට ඇත්තට බලපෑමක් නොවේ. වෙනස් නොවේ. ලකුණු දානකොට එක ගානේ 4ක් දාන්න. 33 වෙනි ප්‍රශ්නෙට එමු. 33 වෙනි ප්‍රශ්නේ පුතේ. අංක 1 මොන පරිසරයේද බලපාන්නේ? තාක්ෂණික පරිසරය. උත්තරේ හරනම් ලකුණු 1 ගානේ දාන්න. ලකුණු 4යිනේ උපරිම හම් වෙන්නේ. අංක 2ට බලපාන්නේ ආර්ථික පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය කිව්වත් හරි. ආර්ථික පරිසරය නැත්නම් ආර්ථික හා දේශපාලන පරිසරය. අංක 3ට බලපාන්නේ මොකද්ද පුතේ? සමාජ හා සංස්කෘතික පරිසරය. අංක 4ට බලපාන්නේ මොකද්ද පුතේ? ශිල්පීය හා වෘත්තීය නේද? වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. හොඳයි ඒකේව 4ක් දාන්න. 34 වෙනි ප්‍රශ්නෙට එමු පුතේ. 34 කැපිටල් A මොකද්ද දිත්සටහන? වැරද නිවැරදි කිරීමේ දිත්සටහන. ගෙවල් කුලී වියදම් 10000 ගෙවල් කුලී ආදායම් ලෙස අදාළ ගිණුමේ සටහන් කර ඇත. එතකොට ගෙවල් කුලී ආදායම් ගිණුම හර ගෙවල් කුලී වියදම් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බෑ. ගෙවල් කුලී ආදායම් ගිණුම හර 10000යි. ගෙවල් කුලී වියදම් ගිණුම හර 10000යි. අවිනිශ්චිත ගිණුම බැර 20000යි. කැපිටල් B ඉතිරි තොගේ පිරිවැය පුතේ මෙතනට ලකුණු කීයක්ද එතකොට දෙන්නේ අපි? 4න් 2ක් මෙතනට දෙන්න. කැපිටල් A ට 2යි B ට 2යි 4ක් නේ හම්බෙන්නේ. රයිට්. කැපිටල් A ට 2යි B ට 2යි. B මොකද්ද පුතේ උත්තරේ? තොගේ පිරිවැය 50000යි. සුද්ධ උපලබ්ධයේ 40000යි. හැබැයි පිරිවැය 50000 ගලපලා දැන් තියෙන්නේ. ඒතර අපිට 10000 කපා හරින්නනේ ඕනේ. ලාභාලාභ ගිණුම නැත්නම් තොග අලාභ ගිණුම කිව්වත් හරි. තොග කපා හැරීමේ ගිණුම හර කිව්වත් හරි 10000යි. අග තොග ගිණුම බැර 10000යි. මොනතර පරිස්සමට තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ අග තොගේ පිරිවැය දැන් වාර්තා වෙලා ඉවරයි 50000. දැන් 50000 ආයි වාර්තා කරන්න බෑ. අපිට තියෙන්නේ ඒක 40000 දක්වා ගේන්න 10000ක් කපාරිනවා.
එච්චරයි. හරි? તો ලකුණු දෙද්දි මේකටත් ලකුණු දෙකයි. මේ කියන විදිහටම කරන්න පුතේ. ප්‍රශ්නාංක 35. ඇත්තටම අපි මේව කරන්න ප්‍රධාන හේතුවක් තමයි මේවට අදාළ උත්තර සපයලා තියෙන අවස්ථාවල අපි දකිනවා ගොඩාක් 25ක් විතර උත්තරවල දෝෂ තියෙන අවස්ථා. ඒක ටිකක් ඛේදනීය තත්වයක්. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ උත්තර සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්නේ. ප්‍රශ්න 50ම සාකච්ඡා කරන්නේ ඒ නිසායි. අංක 1 උපචිත සංකල්පය. උපචිත සංකල්පය. අංක 2 ගැළපුම් සංකල්පය. ගැළපුම් සංකල්පය. ඒතර විකල්ප පිළිතුරු ලෙස අපිට ඕන අඛණ්ඩ පැවැත්ම සංකල්පය ලිව්වත් ලකුණු දෙන්න පුළුවන්. නමුත් මේක තමයි හොඳම පිළිතුර. ගැළපුම් සංකල්පය. අංක 3 අප්‍රමාණාත්මක බව නැත්නම් සාපේක්ෂ වැදගත් බව. ප්‍රමාණාත්මක බව හෙවත් සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය. අනාවරණ සංකල්පයත් මේකට බලපානවා. අනාවරණ සංකල්පයත් බලපානවා. ප්‍රමාණාත්මක බව හෙවත් සාපේක්ෂ වැදගත් බව කිව්වනම් හොඳයි. නම් විකල්ප පිළිතුරටත් ලකුණු දෙන්න පුළුවන්. අංක 4ට බලපාන්නේ අනුරූපීතාවේ නැත සංගතතාවේ නැත ඒකාකාරී භවයේ සංකල්පය. අනුරූපීතා කිව්වත් එකයි සංගතතා කිව්වත් එකයි ඒකාකාරී භවයේ සංකල්පය කිව්වත් එකයි ඔක්කොම එක තේරුම. පුතේ ලකුණු 1 4ක් දාගන්න. 36 අහන්නේ හවුල් ව්‍යාපාරවලට අදාළව සත්‍යද අසත්‍යද කියලා. කැපිටල් A සත්‍යද අසත්‍යද පුතේ? ජංගම ප්‍රාග්ධන හා සංචිත වලින් තමයි හිමිකම වූ ඒක සත්‍යයි. කැපිටල් B සත්‍යද? හවුල් කරුවන්ගේ ගැනිලි දානවද ප්‍රාග්ධන කිනුනේ? නෑ ඒක අසත්‍යයි. කැපිටල් C පැහැදිලි හවුල් කිවිසුමක් ලබා දී නොමැති විට හවුල් ආඥාපනතේ 24 වගන්තියද අපි යොදාගන්නේ. ඔව් සත්‍යයි. කැපිටල් D හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව සපයන ණය සඳහා පොලි ලාභ විසර්ජන ගිණුමේද දාන්නේ නෑ. ඒක අසත්‍යයි. ඒක දාන්නේ අපි ලාභ ගිණුමේනේ. ආදායම් ප්‍රකාශනයේනේ. විසර්ජනයේ කිරීමේ ප්‍රකාශනයට යන්නේ නෑනේ පුතේ. අසත්‍යයි. ඒතර උත්තර 4ට එක ගානේ 4ක් දාන්න. 37 වෙනි එකට එමුද පුතේ? ආයක ලේසි නේද? ලාභේනේ අහන්නේ. ලාභය ගන්නකොට ඔබට පේනවද ශුද්ධවත්කම් වල වැඩිවීම තියෙන්නේ වගකීම් වල වැඩිවීමට වඩා වත්කම් වල වැඩිවීම කීයකින් වැඩිද? 1300කින් වැඩි. මේකට තමයි අපි කියන්නේ ශුද්ධවත්කම් වල වැඩිවීම. වගකීම් වල වැඩිවීමට වඩා වත්කම් වල වැඩිවීම කීයකින් වැඩිද? 1300කින් වැඩි. ඒ තමයි ශුද්ධවත්කම් වල වැඩිවීම. ආයකට ගැනිලි යලි එකතු වෙනවා අමතර ප්‍රාග්ධනේ අඩු වෙනවා. ඊතර පුතේ උත්තරේ රුපියල් 15 ලක්ෂයයි. 15 ලක්ෂයයි. ලකුණු 4ක්. ඊළඟ 38 සහ 39. 38 සහ 39 පුතේ එකම ගානකින් හවුල් ව්‍යාපාර කෑල්ලකින් දීලා තියෙන්නේ 38 අයන්න. ඔබ බැලුවද හොඳට ඒක? ජංගම ගිණුමක් දීලා තියෙනවා. ඒක ඇතුලේ ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ණය පොලි, ලාභ කොටස් යන ආදිය තියෙනවා. හර පැත්තට මුදලින් ගෙවලා තියෙනවා ණය පොලියක්. ඊට අමතරව ගැනිලි කරලා තියෙනවා. ප්‍රාග්ධන පොලි අනුපාතයේ 10%යි. ඒ කියන්නේ පුතේ අනුපාතයේ 10%යි නම් ප්‍රාග්ධනය තිබිලා තියෙන්නේ කීයක්ද? ඔව් x ගේ ප්‍රාග්ධන පොලිය ලක්ෂයයි නම් ප්‍රාග්ධනය තිබිලා තියෙනවා දසලක්ෂයක්. නේද? 10%ක් නේ පොලිය. y ගේ ප්‍රාග්ධනයට පොලිය 2 ලක්ෂය නම් ප්‍රාග්ධනය තිබිලා තියෙනවා 20 ලක්ෂයක්. අපි නිකන් මං කිව්වේ අයන්නේ අහන්නේ ණය පොලි සම්බන්ධ ජර්නල් සටහන. ඔය ණය පොලිය තියෙන්නේ y ට විතරයි නේද? ලාභාලාභ ගිණුම හර නැත්නම් ණය පොලි ගිණුම හර කිව්වත් ලකුණු දෙනවා. ලාභාලාභ ගිණුම හර 5000යි ජංගම ගිණුම y බැර 5000යි. ලාභාලාභ ගිණුම කිව්වත් හරි නැත්නම් ණය පොලි ගිණුම කිව්වත් හරි හර 5000යි ජංගම ගිණුම y බැර 5000යි. ඊළඟට ආයන්නේ අහනවා හවුල් කිවිසුමේ කොන්දේසි දෙකක්. ඔව් ප්‍රාග්ධනයේ සඳහා 10%ක පොලියක් ගෙවනු ලැබීම, එක්ස්ට්‍රා වර්ෂයකට රුපියල් 30000ක වේතනයක් ගෙවනු ලැබීම,
ලාභාලාභ ඔබට පේනවා ලාභ කොටස් වල අනුපාතය 3:2 අනුපාතයට බෙදා ගැනීම ඔය වගේ වෙයි දෙකක් ලියන්න ලකුණු එක ගානේ දෙකක් දෙනවා මෙතනටත් ලකුණු දෙකක් දෙනවා මෙතනටත් එක ගානේ දෙකක් දෙන්න දෙකක් වා ලිව්වනේ ඒතර එකයි මේකට එකයි දෙන්න හරි හොඳයි ඒකටමයි සම්බන්ධ 39 ප්‍රශ්නය 39 අයන්නේ අහන්නේ x හා y හවුල් ව්‍යාපාරයේ 2023 දිනට ලාභය ඒක හරි ලේසියි පුතේ 39 අයන්නේ ලාභයනේ අහන්නේ එතකොට ඔයා අර ලාභ කොටසුයි හවුල් වේතනයි ප්‍රාදන පොලි ඔක්කොම එකතු කරන්න. ඒතර ලාභය එනවා රුපියල් කීයක්ද 4,30,000 රුපියල් 4,30,000ක් ලාභය. ඒකට ලකුණු දෙකක් දෙන්න. ආයන්නේ අහනවා හිමිකම. එතකොට ප්‍රාග්ධන ගිණුම් දෙන්නගේ දසලක්ෂයයි 20 ලක්ෂයයිනේ. ඒකට ජංගම ගිණුම් දෙන්නගේ එකතු කරගන්න අර ශේෂය පර්ගේ කියලා තියෙන ගාන. ඒතර ඔක්කොම එනවා රුපියල් 38,45,000. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂයයි ජංගම ගිණුම් වල තියෙනවනේ පර්ගේ කියලා. අන්න ඒවයි ඔක්කොම එකතු කරගන්න. ඒතර එනවා හිමිකම 38,45,000. ප්‍රශ්න අංක 40 පුතේ මේකට ලකුණු දුන්නද හරියට? මේකට 2යි මේකට 2යි. ප්‍රශ්න අංක 40 මොකක්ද කියන්නේ? මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග හඳුනා ගන්න නිර්ණායකය. දැන් අලුත් උත්තරේ ලියන්න ඕනේ නේද? එකක් තමයි නිර්වචනයට අනුකූල වීම. නිර්වචනයට අනුකූල වීම එක නිර්ණායක. දෙවෙනි එක අදාළ බවකින් යුත් තොරතුරු සැපයීම. අදාළ බවකින් යුත් තොරතුරු සැපයීම. තුන්වෙනි එක විශ්වාසනීය නියෝජනයකින් යුත් තොරතුරු සැපයීම. ඒතර පරණ පිළිතුරු මෙතනදී ලියන්න එපා. හරි? මේ වෙයින් ඔබ දෙකක් ලියලා නම් ලකුණු දෙක ගානේ හතරක් දෙන්න. නිර්වචනයට අනුකූල වීම, අදාළ බවකින් යුක්ත වීම, විශ්වාසනීය නියෝජනයකින් යුක්ත වීම. හතලිස්කේ ක්‍රීඩා සමාජයක් ඇසුරෙන් ඔබෙන් අහන්නේ අතිරික්තයට මොකද වෙන්නේ මේකේ? ඔව් කැපිටල් A පුතේ පුස්තකාල අරමුදල සඳහා පරිත්‍යාග ලැබීම නෑ ඒක අතිරික්තයට බලපාන්නේ ඔබ ඒක දාන්න. බලපෑමක් නැත. එතකොට කැපිටල් B කපාහල සමාජික මුදල් නිකම් බුල් ණයක් වගේ පාඩුවක් නේද? අතිරික්තය අඩුවේ. අතිරික්තය අඩුවේ. කැපිටල් C සාමාන්‍ය පරිත්‍යාග ආදායමක් නේද? අතිරික්තය වැඩි වේ. අතිරික්තය වැඩි වේ. කැපිටල් D හිඟ සමාජික මුදල මග ඇරුණොත් පුතේ. හිඟ සමාජික මුදල් ගිණුම හරවත්කමක් අනිත් පැත්තේ සමාජික මුදල් ගිණුමට බැර වෙනවනේ පර්ගේ කියලා දාන්න. එන අතිරික්තය වැඩි වේ. අන්න ඒක වට තේරුණාද දන්නේ? හිඟ සමාජික මුදල් ගිණුම හර සමාජික මුදල් ගිණුම බැර. ඒ කියන්නේ අපි පර්ගේ කියලා දාන්නේ බැර පැත්තේ. ඒතර අතිරික්තය වැඩි වෙනවා ආදායමක් වැඩි වෙනවනේ. හරි. අතිරික්තය වැඩි වේ. ඒතර උත්තරේ එකේ ඒවා දෙන්න පුතේ දන්නවනේ 4ක්. ඊළඟට 42යි 43යි ඒක කරන්න ඉස්සෙල්ලා පොඩි මුද්‍රණ දෝෂයක් මම හදාගන්න කිව්වා. ඒ තමයි අර ගානික තරහ තැන කියනවා වෙළඳ ලැබිය යුතු දෑ ශේෂය. ඒක අපි ලියාගමු වෙළඳ ලැබිය යුතු දෑ ධාරණාගේ කියලා. ධාරණාගේ කියන්නේ අඩමාන ඉඩහැරීම අඩු කළ පසුවගේ. ලියාගන්න. ඒක ශේෂය කියන වචනයට වඩා සුදුසු වචනේ තමයි ධාරණාගේ කියන්නේ. ඒ කියන්නේ අඩමාන ඉඩහැරීම අඩු කළ පසුවගේ. හරි? එහෙනම් 42ට උත්තරේ 1 පුතේ 72,000 හැවිල්ලා ධාරණාගේ කියන්නේ 10 අඩු කළ පසුවගේ. එහෙනම් අඩමාන ණය ගිහිල්ලා තියෙන්නේ 8,000. අංක 1ට උත්තරේ. අංක 2ට උත්තරය හානි කරන අලාභ සදා ඉඩහැරීම ගැලපීමට පෙර ණය ගැතිය කියන්නේ අර ධාරණාගේනේ 72,000 ඊට කලින් ණය ගැතිය ඉඳලා තියෙන්නේ රුපියල් 80,000. 80,000න් 8,000ක් ගිලානේ 72,000ක් ආවේ ධාරණාගේ. එන ණය ගැතිය 80,000යි. ඊළඟට 43
अंक 1 हानि करන අලාභ වියදම සටහන් කිරීමේ ජර්නල් සටහන්. ඔව් හානි කරන අලාභ වියදම දාන්න පුතේ. හානි කරන අලාභ ගිණුම හර හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් ගිණුම බැර 8000. හානි කරන අලාභ ගිණුම හර දාලා මුලින් නම් මේ අලුත් වචන වලින් ඉගෙන ගත්තේ දා ඉඳන්ම නේද? හානි කරන අලාභ ගිණුම හර හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් ගිණුම බැර. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් ගිණුම බැර. ඉස්සර කියන්නේ අඩමානය වෙන් කිරීම ගිණුම කියලා. ඒකම තමයි දැන් වචනේ වෙනස්. අංක 2 අහනවා රුපියල් 6000ක ණය ගැතියෙක් බංකොලොත් වුණාලු. ඒ සඳහා හානි කරන අලාභ ඉඩහැරීමක් කරලා තිබුණා නම් දැන් 6000 ලියන්නේ කොහොමද? සාමාන්‍යයෙන් බංකොලොත් වුණාම ලියන උත්තරේ මෙතන ලියන්න බෑ. සාමාන්‍යයෙන් අපි ලියන්නේ හානි කරන අලාභ හර, ඒ කියන්නේ බොල් ණය හර ණය ගැති බැර. එහෙම ලියන්නේ. සාමාන්‍යයෙන් ලියන්නේ බොල් ණය ගිණුම හර, ඒ කියන්නේ හානි කරන අලාභ ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර. එහෙම ලියන්නේ. මෙතන එහෙම ලියන්න බෑ. මොකද මේ ණය ගැතියව මීට පෙර අපි හානි කරන අලාභ ඉඩහැරීමක් ලෙස අරන් තිබිලා තියෙනවා. එතනින් ගලවලා ගන්න. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් ගිණුම හර 6000යි. ණය ගැති පාලන ගිණුම බැර 6000යි. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් ගිණුම හර 6000යි. සාමාන්‍යයෙන් මෙතන ලියන්නේ එහෙම නෙමෙයි අපි. වෙනතන ලියන්නේ හානි කරන අලාභ ගිණුම හෙවත් බොල් ණය ගිණුම හර 6000යි. මෙතන ලියන්න ඕනේ ඉඩහැරීම් ගිණුම හර 6000යි. ණය ගැති පාලන ගිණුම බැර 6000යි. ලකුණු දෙනකොට පුතේ 1 2යි 1 2යි 44 අංක 1 ඔබ ඔය සිද්ධිය හොඳට කියවන්න ඇති. අයබාරය හඳුනාගත යුතු දිනය 2020යි 3යි 28. ඒක සරල ප්‍රශ්නයක්. ගාන කියවුවා නම් ඔබට තේරෙනවා ඒක. ඊට පස්සේ අයබාරය ලෙස හඳුනා ගන්න වටිනාකම මීට පෙර 50000ක් හම්බුණා. ඊට පස්සේ 3යි 28 අපේ කාර්ය සාධන බැදීම් තෘප්තිමත් කළ දවසේ තව 3,60,000ක් හම්බුණා. පස්සේ තවත් 40000ක් උත් හම්බුණා. ඒ කියන්නේ ආදායම තිබිලා තියෙනවා රුපියල් 4,50,000. ඒක නිකන් බොළඳ ප්‍රශ්න. ඊළඟට ඒක ලකුණු 4 මේකට ලකුණු 2ක් දෙන්න. මේකට 2ක් දෙන්න. 7. 45 වෙනි ප්‍රශ්නය. අංක 1. මූලික කල්බදු වගකීම ලෙස ගන්න රුපියල් 9 ලක්ෂයයි ලකුණු 2යි. රෝමන් 2 මුලින්ම අපි හඳුනගන්නේ පරිවැය කීයද පුතේ? ඔව් මූලික ගෙවීම මූලික කල්බදු වගකීම සහ ඍජු පරිවැය. ඔය ටික එකතු කරා. කීය දෙන්නේ පුතේ එතකොට? 12 ලක්ෂයක්. රුපියල් 12 ලක්ෂයක් තමයි පරිවැය. නැත්නම් අපි වත්කම මුලින්ම හඳුනා ගන්න වටිනාකම. රුපියල් 12 ලක්ෂය. ඒතර උත්තරේ ලකුණු දෙන්නේ මෙතනට 2යි 2යි 4. පුතේ 46 පොඩි මුද්‍රණ දෝෂ කීපයක්ම තියෙනවා හදාගන්න. හදපු නැති අය අවශෝෂණය කළ මුළු පොදු කාර්ය පිරිවැය. මුළු කියන වචනේ ආවම හොඳයි. ඒ වගේම රුපියල් 12000යි කියලා රු යන්න දාගන්න. ඊළඟ එකෙත් රු යන්න දාන්න රුපියල් 600යි. ඊළඟ එකෙත් රු යන්න දාන්න රුපියල් 300යි. 200 ඔහොම තියන්න රු යන්නක් නෑ. තව පේලියක් ලියා ගන්න. ඒකකයකට අවශ්‍ය ශ්‍රම පෑ ගණන 1යි කියලා. ඒකකයකට අවශ්‍ය ශ්‍රම පෑ ගණන 1යි. හොඳයි. ඔය විදිහට අර ප්‍රශ්න පත්‍රවල අපි දකිනවා දෝෂ තියෙනවා. බොහෝ වෙලාවට 125ක් විතර උත්තරවලත් දෝෂ තියෙනවා. ඒ නිසා නිසි මඟ පෙන්වීමකින් කිරීම අත්‍යවශ්‍යයි. ඒක අපේ දරුවෝ දන්නවා. හොඳයි. පුතේ බෝනික්කගේ පිරිවැය කීයද ආවේ?
ඔව්. ප්‍රාථමික පිරිවැයට එකතු කරන්න පොදු කාර්ය පිරිවැය. බෝනික්කෙකුගේ ප්‍රාථමික පිරිවැය රුපියල් 600ට එකතු කරන්න පොදු කාර්ය පිරිවැය. කීයද පුතේ පොදු කාර්ය පිරිවැය? ඔව් මුළු පොදු කාර්ය පිරිවැය රුපියල් 12000යිනේ. එතන පැය 200නේ. එතන පැයක පොදු කාර්ය පිරිවැය රුපියල් 60යි. එතන බෝනික්කෙකුට යන්නේ එක පැයයිනේ. එස රුපියල් 60ම තමයි යන්නේ පොදු කාර්ය පිරිවැය. රුපියල් 660යි උත්තරේ. එතකොට ලකුණු දෙකක් දෙන්නේ එතනට. ඊළඟ අංක 2 පිරිවැය මත 20%ක් ලාභය. එතන 660ට 20%ක් කියන්නේ රුපියල් 132යි. එතන 660ට තව 20%ක් කියන්නේ රුපියල් 132 එකතු වුණාම අපි විකුණන්නේ රුපියල් 992ට. sorry 792ට. රුපියල් 792ට. එතනටත් ලකුණු 2යි 2යි 4ක් දෙන්න. ඊළඟට 47 වෙනි ප්‍රශ්නෙට එමු. එකේ 1 දිගුකාලීන ණය හිමියන්ගේ සුරක්ෂිත බවින් වැඩි. ඒ කියන්නේ පොලි ආවරණය පොලි ගෙවීමේ හැකියාව වැඩි සමාගම තමයි වයි සමාගම. ඊළඟට අහන්නේ අවතෝලනය ණය අඩු ණය හිමිකම් අනුපාතයේ පුතේ ණය අඩුයි හිමිකම වැඩි. කාගේද ණය අඩු? වයි නේද? අංක 3 වත්කම් කාර්යක්ෂමව ඒ කියන්නේ තොග පිරිවැටුම වගේ ඒවා මෙතන තියෙනවනේ. වැඩි වයිගේ තොග පිරිවැටුම වැඩි වයිගේ. එනිසා වත්කම් කාර්යක්ෂමව යොදාගන්නේ වයි. හරි. ඊළඟට අංක 4 ද්‍රවශීලතාවයේ අණුව ගත්තොත් නම් ඔයාලට පේනවද ද්‍රවශීලතා අනුපාතය ඇවිල්ලා මෙතන තියෙන ෂණික අනුපාතය. x ගේ තියෙන්නේ 1ට 1යි කියන්නේ 1යි. y ගේ තියෙන්නේ 1ට 2යි. එක බෙදීම 2.5යි. නේද? x ගේ 1ට 1යි කියන්නේ 1යි. y ගේ 1ට 2යි කියන්නේ එක බෙදීම 2නේ 0.5යි. එතකොට ද්‍රවශීලතාවයෙන් වැඩි කවුද? x. x. ලකුණු 1 ඒවා 4ක් දෙන්න පුතේ. 48 48 පොඩි දෝෂයක් තිබිලා හදාගන්න කිව්වා. රෝමන් 2 ඒකක 700 දී මුළු පිරිවැය. ඒකක 700 දී මුළු පිරිවැය. ඒකක 700 දී මුළු පිරිවැය. හොඳයි. ඒ රෝමන් 2 හදාගන්න කිව්වා. හොඳයි මේ ගාන එක්තරා තැනක කියනවා ඒකක 600 දී ආරක්ෂිත ආන්තිකයේ ශූන්‍ය වේ. ආරක්ෂිත ආන්තිකය ශුන්‍යයිලු 600 දී. එතකොට මොකද ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ? සැබෑ විකුණුම් ආදායම සහ ලාභ සමච්ඡේදන විකුණුම් ආදායම අතර වෙනස. එතකොට 600 දී මේ තියෙන සැබෑ විකුණුම් ආදායම රුපියල් 400 ගානේ 2,40,000. ඒතර ලාභ සමච්ඡේදන විකුණුම් ආදායමත් එහෙනම් 2,40,000ක් වෙන්න ඕනේ. මොකද සුරක්ෂිතාන්තිකයේ ශුන්‍යයිලු 600 දී. ඒ කියන්නේ 600 දී සැබෑ විකුණුම් ආදායම රුපියල් 2,40,000යි. එහෙනම් ලාභ සමච්ඡේදන විකුණුම් ආදායමත් රුපියල් 2,40,000ක් වෙන්න ඕනේ. හරි? එතකොට පුතේ ලාභ සමච්ඡේදන විකුණුම් ආදායම රුපියල් 2,40,000 නම් ඔබ දන්නවා ලාභ සමච්ඡේදන විකුණුම් ආදායම සමානයි ස්ථාවර පිරිවැය බෙදීම දායක විකුණුම් අනුපාතය. එහෙනම් දායක විකුණුම් අනුපාතය කියන්නේ ලාභ සමච්ඡේදන විකුණුම් වටිනාකම සමානයි ස්ථාවර පිරිවැය බෙදීම දායක විකුණුම් අනුපාතය. එහෙනම් දායක විකුණුම් අනුපාතය එනවා මේක සුළු කළාම 4න් 1. ඒතර විකුණුම් වලින් 4න් 1ක් දායකේ නම් විචල්්‍ය පිරිවැය 4න් 3ක් වෙන්න. දායක විකුණුම් අනුපාතය 4න් 1යි. එහෙනම් විකුණුම් වලින් 4න් 1ක් දායකේ එහෙනම් 4න් 3ක් විචල්්‍ය පිරිවැය. එහෙනම් විචල්්‍ය පිරිවැය කීයද කියලානේ අහන්නේ අංක 1 ප්‍රශ්නේ. විචල්්‍ය පිරිවැය කීයද එහෙනම්? විකුණුම් වලින් 4න් 1ක් දායකේ නම් ඉතුරු 4න් 3 විචල්්‍ය පිරිවැය වෙන්න රුපියල් 300යි උත්තරේ. රුපියල් 300යි උත්තරේ.
අංක 1ට. ඊළඟ අංක 2 මොකක්ද? අංක 2 අහනවා 700ක්. ඕ මම හදාගන්න කියලා මම කිව්වා එතනදී. ඒක 700 දී මුළු පිරිගැය. ඉතින් 700 දී මේ තියෙන විචල්්‍ය පිරිගැය. ඒකට තව එකතු වෙනවා ස්ථාවර පිරිගැය. දැන් එනවා ඔබට 700 දී මුළු පිරිගැය. 700 දී මේ තියෙන විචල්්‍ය පිරිගැය. මේ තියෙන ස්ථාවර පිරිගැය. ඒ අනුව රුපියල් කීයද පුතේ? 2,70,000ක් එනවා 700 දී මුළු පිරිගැය. එහෙනම් මෙතනට ලකුණු දෙකක් දැම්මා රුපියල් 300යි. හරි රුපියල් 300. මෙතනට ලකුණු දෙකක් දැම්මා රුපියල් 2,70,000යි. right. 49 වෙනි ප්‍රශ්නයට පොඩ්ඩක් යමුද පුතේ? 49 රෝමන් 2 ප්‍රශ්නේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. කොටසක ලාභාංශය 49 රෝමන් 2 කොටසක ලාභාංශය right. හොඳයි අංක 1 කොටසක ඉපැයීම අහන්නේ. පුතේ මුළු විස්තීර්ණ ආදායම 6,200 නම් ඒකෙන් 200ක්ම වෙනත් විස්තීර්ණ ආදායම් නම් කීයද ලාභය තිබිලා තියෙන්නේ? ලාභය මුළු විස්තීර්ණ ආදායම රුපියල් 6,200 නම් පුතේ ඒකෙන් 200ක් වෙනත් විස්තීර්ණ ආදායම් නම් වර්ෂයේ ලාභය 6,000යි. කොටසක ඉපැයීම කොහොමද ගන්න? වර්ෂයේ ලාභය 6,000 බෙදනවා කොටස් සංඛ්‍යාවෙන්. කොටස් සංඛ්‍යාව ඔබ කොහොමද දන්නවා? රුපියල් නම් 20000යි කොටසක් නම් රුපියල් 50යි කියන්නේ කොටස් සංඛ්‍යාව 400යි. ලාභය රුපියල් 6,000 බෙදනවා කොටස් සංඛ්‍යාව 400යි. එතකොට එන්නේ රුපියල් කීයද පුතේ? 15ක්. කොටසක ලාභාංශය රුපියල් 15යි. ඊට පස්සේ කොටස සමාවන්න කොටසක ඉපැයීම රුපියල් 15යි. කොටසක ලාභාංශය හොයන්නේ ගෙව් ලාභාංශය බෙදනවා කොටස් සංඛ්‍යාව. කොටසක ඉපැයීම හෙව්වේ කොහමද? ලාභය තමයි කොටස් සංඛ්‍යාවෙන් බෙදන්නේ. කොටසක ලාභාංශය හොයන්නේ ලාභාංශය බෙදන කොටස් සංඛ්‍යාව. ඔබ මේව දන්නවනේ පොඩි දේවල්. හරි. රුපියල් 5යි. කොටසක ලාභාංශය රුපියල් 5යි. ඒකට ලකුණු 2යි. කොටසක ඉපැයීම රුපියල් 15යි. ඒකට ලකුණු 2යි. ඔක්කොම 4යි. ඊට පස්සේ 50 වෙනි ප්‍රශ්නෙට යමු. අන්තිම ප්‍රශ්නේ. 50 අංක 1 පිළිගෙවුම් කාලය. ඔබට මේ ගාන එක්තරා තැනක කියනවා ලාභය කියලා දුන්නට ඒ දීලා තියෙන්නේ මුදල බව. ඒක ලියා ගන්න ඕනේ පේපර් එකේ. මොකද එයා කියනවා ෂේ මග ඇරිලාලු. ෂේ මග ඇරිලා නම් ඔය ලාභය කියන්නේ මුදලම තමයි. ලාභය කියන එක මුදලට සමානයි. මොකද ෂේ මග ඇරිලානේ. ඒක ලියා ගන්න. ඊට අමතරව තුන්වෙනි අවුරුද්දේ 1750න් තව 500ක් අඩු වෙලා 1250 බවට පත් වෙන්න ඕනේ. ඒවා ගාන කියවලා තේරුම් ගන්න ඕනේ. තුන්වෙනි අවුරුද්දේ 1750න් තව රුපියල් 500ක් මුදලින් අඩු වෙන්න ඕනේ. ඒතර 1250ක් වෙන්න ඕනේ. ඒතර ඔයාලට තියෙන්නේ පිළිගෙවුම් කාලය හොයනකොට දන්නවනේ පුතේ. වර්ෂය සුද්ධ මුදල් ප්‍රවාහය සමුච්චිත සුද්ධ මුදල් ප්‍රවාහය. දැන් මේක මේ ලස්සනට කරන්න බෑ කෙටි ප්‍රශ්න පත්‍රය නිසා. අග්ගාල මේක කරලා බලන්න ඕනේ නේද? වර්ෂයේ බිඳුවේදී 5000යි. वर्ष 1 दी इलक्कम වෙනසක් නැහැ 1800යි. वर्ष 2 ඉලක්කමත් හරි 1600යි. वर्ष 3 නම් ඔබ දන්නෝ රුපියල් 500ක අලුත් ඇඩියා වියදමක් අයින් වෙන්න ඕනේ. ඒතර 1250යි. वर्ष 4 දී 1320යි. वर्ष 5 නම් ඇත්තටම සුන්බුන්නගියත් එකතු වුණාම 1700ක් වෙන්න ඕනේ. දැන් මේක ඔබ වෙනදා වගේ හදාගෙන යනවා. එතන වරහන් 5000 1800ක් එකතු වුණාම වරහන් 3200යි. ඒක 1620ත් එක්ක එකතු වුණාම වරහන් 1580යි. ඒක 1250ත් එක්ක එකතු වුණාම වරහන් 330යි. වරහන් ඔබ දන්නවා 330ට 1320 එකතු වුණාම 990යි. ඒතර දැන් උත්තරේ එන්නේ අවුරුදු 3යි 4යි අතරේ. ඒතර පිළිගෙවුම් කාලය අවුරුදු 3යි
මාස කීයකින්ද කියලා බලන්න. මාස ගානවා දන්නව හොයන්න. මාස 12 පුරා ලබන අවුරුද්දේ 1320ක් ජනිත වෙනවා නම් 330ක් ජනිත වෙන්න යන්නේ හරියටම මාස 3යි. අවුරුදු 3යි මාස 3යි කියලා ලිව්වා නම් ලකුණු දෙකක් දෙන්න. අවුරුදු 3යි මාස 3යි කියලා ලිව්වා නම් හරියටම ලකුණු දෙකක් දෙන්න. ඊළඟට දෙවනි කොටසේ අහනවා පස්වන වසරේ ශුද්ධ මුදල් ප්‍රවාහය. මේ තියෙන පුතේ පස්වෙනි වසරේ ශුද්ධ මුදල් ප්‍රවාහය 1700 ලිව්වා නම් ඔබ අංක දෙකට පිළිතුර 1700 ලිව්වා නම් ඒ කියන්නේ බිංදු 3ත් එක්ක ලියන්න ඕනේ උත්තර ලියනකොට ලකුණු දෙකක් දෙන්න. හදිස්සි හරි බිංදු 3 නොලිය හිටියොත් මොකද වෙන්නේ? ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. නමුත් බිංදු 3ත් එක්ක ලියන්න නැත්නම් දහස් වලින් කියලා ලියන්න පුතේ. එහෙනම් අපි බොහොම සාර්ථකව වැඩේ අවසන් යලි හමු වෙමු. ස්තුතියි සහභාගී වූ සැමට.